QTV. මිනිස්කම පෙරදැරිව එක්ව ජයගමු. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි. මිනිස්කම පෙරදැරිව එක්ව ජයගමු. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි. අයිබෝවන් සුබදසනක් වේවා. හිතවතුනේ අද අපි විශේෂ කාරණාවක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන තමයි වෙනදේ උදෑසන මුණ ගැහෙන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන දෙයක් තමයි 2020 වසරත් අවසාන වෙගෙන එනවා. නත්තලත් ළඟ උදා වෙමින් පවතිනවා. ඉතින් මේ හැම එකක් එක්කම වර්තමාන සමාජයේ තියෙන පොදු ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙනවා COVID-19 වසංගත තත්ත්වය. මේ වසංගත තත්ත්වයත් එක්ක අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම දැඩි පීඩනයකට නතු වෙලා ඉන්න වෙලාවේ අපි අපේ රට පිළිබඳව කතා කරොත් එහෙම අපේ රටෙත් බහුතරයක් දෙනා එක පැත්තකින් ආර්ථිකමය වශයෙන් සමහර විට එතනින් එහාට ගියාට පස්සේ ආර්ථිකය වටා ගොඩ නැගුණු තවත් විවිධ කාරණාත් එක්ක පීඩනයටපත් වෙලා ඉන්නවා. ඒ පීඩනයේ ප්‍රධාන ප්‍රතිඵලයක් විදිහට බහුතරයක් දෙනා මානසිකවත් දැඩි පීඩනයකටපත් වෙලා තිබෙනවා. ඒක සමහර විට ඔබ රැකියාව කරන ස්ථානයේ වෙන්න පුළුවන්, ඔබේ නිවසේ වෙන්න පුළුවන්, එතනින් යට ගියන් පස්සේ ඔබ සමාජයට ගියාම සමාජය තුළ වෙන්න පුළුවන්. මේ හැම තැනකම ටිකක් පීඩාකාරී බවක් දකින්න පුළුවන්කමක් ලැබෙනවා. අවුරුද්ද අවසානයේදී අපි මේ නිෂේධනාත්මක දේවල් කතා කරන උත්සාහ කිරීමක් නෙවෙයි මෙතන කරන්නේ. නමුත් අපි යථාර්ථයට මුහුණ දිය යුතුයි. යථාර්ථයට මුහුණ දීලා ඒ පවතින தත්ත්වය යම් තාක් දුරකට හෝ සමනය කරගෙන අපේ ජීවිත යම් කිසි විදිහකට ශක්තිමත් භාවයකින් යුක්තව ඉදිරියට ගෙනියන එක තමයි අපි බලාපොරොත්තු විය යුත්තේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගත්ත අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අංශ යහුසුලුව ක්‍රියාත්මක වෙමින් අපේ රටේ ආදරණීය ජනතාවගේ කායික මානසික සුවතාවයේ වෙනුවෙන් විශාල වැඩ කටයුත්තක් කරමින් ඉන්න අතරතුර තමයි අපි මේ අද දවසේදී අපේ කතා බහ තුලත් ඒ කාරණා පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි සම්බන්ධ කරගත්තා විශේෂයෙන්ම මම මේ කාරණා පිළිබඳව මතක් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් මේ සිද්ධ කරන මෙහෙවර අතිශයම වැදගත්. මොකද හේතුව මම අර කිව්වා වගේ පුද්ගලයාගේ කායික මානසික ශක්තිමත් භාවය, කායික මානසික නිරෝගී භාවය වෙනුවෙන් දැඩිව ක්‍රියාත්මක වන අංශයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සෞඛ්‍ය කාර්යාංශය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඒ මැදිහත් වීමෙන් අද දවසේදී මේ පිළිබඳව කතා කරන්න සිදුවන කාරණා පිළිබඳව දැනුවත් කරන්න අපි සම්බන්ධ කරගත්ත මම මුලින්ම මගේ ළඟින්ම ඉන්න මහාචාර්යතුමිය හඳුනා ගන්නවා. කොළඹ වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය ඒකකයේ සායනික මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පියංජලි ද සොයිසා මහාචාර්යතුමිය ඉන්නවා මගෙත් එක්ක. අයිබෝන් ඔබතුමියට සුබදර්ශනක් වේවා. එතුමියත් එක්කත් කතා කරන කාරණා ගොඩක් ඉතිරි වෙලා තියෙන අතරේ මම ඊළඟට හඳුනා ගන්න කැමති අපේ රටේ ආදරණීය මිනිසුන් වෙනුවෙන් විශාල සේවයක් කරන සර්වෝදය ව්‍යාපාරය අපිට අමතක කරන්න බෑ. සර්වෝදය ව්‍යාපාරයේ වත්මන් ගරු සභාපතිතුමන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්‍යා ආර්යරත්න මැතිතුමන් ඉන්න අපිත් එක්ක අයිබෝන් ඔබතුමන්ට සුබදර්ශනක් වේවා. ඔබතුමාත් එදා මුලින්ම කතා බහ ආරම්භ කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද හේතුව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් විදිහට ප්‍රජාවත් එක්ක නිතර ප්‍රායෝගිකව ගනුදෙනු කරන කෙනෙක් විදිහට මම අතරම කැමති දැනගන්න මේ මොහොතේ රටේ තිබෙන වාතාවරණය. මම අර කිව්වා වගේ ආර්ථිකමය වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, කොයි පැත්තෙන් වුණත් කොහොමද ඔබතුමා විෂය තුල අවබෝධ කරගෙන තියෙන මේ தත්ත්වය? ඔවුරුවන් පළවෙනිම මම හිතන්නේ මේ සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත විය යුතුයි සහ මේ මාතෘකාවට අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. මේ අපි මේකේ ඇතිවන සමාජීය බලපෑමෙත් යම්කිසි පැතිකඩක් පිළිබඳව වැදගත් පැතිකඩක් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබ ඇහුවේ දැන් තියෙන තත්ත්වය කොහොමද අපි නිකන් සමස්තයක් හැටියට දකින්නේ කියලා. මම හිතන්නේ මේ නම්බර අපි දන්නවා 38000කට කිට්ටු වෙන්න ආසාදිතින් සංඛ්‍යාවක් ඉන්නවා. අද වෙනකොට 181ක් මරණයටපත් වෙලා තියෙනවා. නමුත් මේ නම්බර වලට එහා ගියපු
බලපෑමක් අපේ සමාජයට ජන ජීවිතයට අපි හැමදිනාටම පුද්ගලින් වශයෙන්ුත් දැනෙනවා. ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි සාමාන්‍ය අර්බුදවලට වැඩිය මීට කලිනුත් අපි සමාජයක් හැටියට රටක් හැටියට විවිධ ආපදා තත්ත්වයන්ට මුහුණ දුන්නා. නමුත් මේ ආපදාව මෙය ලෝකව්‍යාප්ත වසංගතයක්, පැන්ඩමික් එකක්. සහ මේකේ මේ කෙලවරක් දකින්න නැති එක. අවිනිශ්චිතතාවයක් තිබෙනවා. ඒකේ බලපෑම මම හිතන්නේ ඉතාම බරපතලයි. එතකොට දැන් විශේෂයෙන්ම ප්‍රජාවන් එක්ක වැඩ කරන වෛද්‍යවරයෙක් හැටියට සමාජ ක්‍රියාධරයෙක් හැටියට මම දකින්නේ මෙහි බලපෑම අපිට මනින්න අමාරුයි හැම ජන කොට්ටාසයටම කොයි විදිහටද මේක බලපාන්නේ කියලා. මොකද මේකේ පොදුවේ බලපෑමක් තියෙනවා. අපි හැමදෙනාටම බලපානවා මේ යම් යම් සීමාවන්. උදාහරණයක් හැටියට අපිට වෙනදා වගේ බොහොම නිදහස්ව රටේ ගමන් කරන්නට බෑ. ඒ වගේ සීමාවන් තියෙනවා. සහ අපිට රැස් වෙන්නට බෑ. සමහර සමාජ කටයුතු අපිට වෙනදා වගේ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ සෙනඟ ගැවසෙන්න බෑ. මේ වගේ දේවල් තියෙනවා. නමුත් එතෙන් එහා ගියපු බලපෑම අපි බලනකොට විශේෂයෙන්ම මේ සමාජයේ විවිධ ආර්ථික තත්ත්වයන් පහළ ස්තරයන්ට මේක විශාල බලපෑමක් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඒ ආර්ථිකයට පමණක් නෙවෙයි සම්පූර්ණ ජන ජීවිතය කඩා වැටිලා තියෙනවා. එතකොට මේ එක හා සමානව නෙවෙයි සමාජයේ විවිධ ජන කණ්ඩායම් වලට මේක බලපාලා තියෙන්නේ. එතකොට ඔවුන්ගේ පවුල් ගත්තොත් ඉතින් අපි පුද්ගලයන් හැටියට අපි එකිනෙකාගේ තක්සේරුවක් තියෙනවා කොහොමද අපේ ජීවිතයට එදිනෙදා ජීවිතයට මේක බලපාන්නේ කියලා. නමුත් අපි පවුල් වශයෙන් ගත්තොත් ග්‍රාමීය පවුල් වල විශාල සංඛ්‍යාවක් රැකියා අහිමි වෙලාද ගෙවල් වලට එනවා. ඒ වගේම විදේශීය රැකියා කරපු අයත් ලංකාවට එනවා. මේ වෙනකොට 50000කට වැඩි සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. තවත් මම හිතන්නේ 50000ක් විතර ආපහු රටට එන්න බලාගෙන ඉන්නවා. එතකොට ඔවුන්ගේ ලොකු කම්පනයක් තියෙනවා. මානසික කම්පනයක් තියෙනවා. මෙතනින් එහාට අපි කොහොමද මේ නැගිටින්නේ? එතකොට අපි අවුරුද්ද අවසන් වෙන මොහොතේ ඉන්නකොට අපි ජාතියක් රටක් හැටියට බලාපොරොත්තුවක් ගොඩනගා ගත යුතුයි. අපි මේකෙන් කොහොම හරි ගොඩ එනවා. ඒක ඊටාම වැදගත්. ඉතින් ඒ නිසා මම සමස්තයක් හැටියට ගත්තොත් මේකේ බලපෑම විශාලයි. පුද්ගලයන් පවුල් සහ අපේ ජන කණ්ඩායම් හැටියට සහ ජාතික මට්ටමින්. නමුත් අපි අවධානය යොමු කරන්නට ඕන මේක කළමනාකරණය කරන ගමන් මේකේ සෞඛ්‍යමය බලපෑම සෞඛ්‍යාංශ වලින් පුළුවන් තරම් කළමනාකරණය කරන ගමන් අපි කොහොමද නැවත නැගී සිටින්නේ කියන එක ඒකට අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි මානසිකමය වශයෙන් ශක්තිමත් විය යුතුමයි. ඒ මානසික ශක්තිමත් භාවය තුල තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ. මාචරිතුමනි දැන් මේ පවතින තත්ත්වෙත් එක්ක පුද්ගලයාගේ මානසික නිරෝගීකමට මේක කොයිතරම් දුරට බලපෑමක් කරන්න පුළුවන්? මම හිතන්නේ අපි හැම කෙනාම දන්නවා අපේ මානසික තත්ත්වය පවා ඉස්සරට වඩා වෙනස් බව. ඒක සාමාන්‍ය දෙයක්. දැන් මනෝවිද්‍යාඥවරියක් වුණත් මගේ මනස වුණත් කොච්චර ක්‍රමවේද දන්නවා වුණත් සමහර විට ඒ වෙනස් වෙනවා. ඉතින් දැන් අපි ඇත්තට බැලුවොත් ඇයි ඒ හේතුව කියලා මොකද අපේ ජීවන රටාව 100ක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද අපි වසංගතයට ඉස්සෙල්ලා අපේ සතුට තිබුණේ අපේ ජීවිතයෙන් එළියේ තියෙන දේවල්. බොහෝ අය තමාගේ සතුට තමාගේ මනසෙන් විඳින්න පුහුණු කර තිබුණ නැති මනසක් තියෙනවා. තමාගේ අතුලාන්තයෙන් එන සතුටක් කියන්නේ එහෙනම් බොහොම ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයෙක්. ඒ වගේ බොහොම අඩු බව අපි දන්නවා සමාජයේ. එනම් බොහොම අය කොහොමද සතුට ලබා ගත්තේ? කඩේට ගිහලා shopping ගිහිල්ලා. පාටි එකට ගිහිල්ලා. සිකුරාදා සෙන්සුරාදා යාළුවන්ට එක්ක සෙට් වෙලා යම්කිසි දෙයක් කරලා. නැත්තම් හොඳ ආහාර වේලක් අරගෙන. ඉතින් ඒ දේවල් වලින් දැන් ඒවා බොහෝ දුරට නැවතිලා තියෙනවා. අපිට නවත්තන්න වෙලා තියෙන මේ ව්‍යාප්ත වෙන එක අඩු කරන්න. එතකොට මේ සතුට අපේ එළියෙන් තිබුණ නිසා ඒව ගන්න අවස්ථා නැති නිසා සහ අපේ සිතට එන ආවේග එළියට දාන්න අවස්ථා නැති නිසා ඉස්සර අපි තරහට ගියොත් අපි මොකද ෆිල්ම් එකක් බලලා හරි මොනවා රහ කෑමක් කනවා පිට කරනවා. දැන් ඒව කරන්න අවස්ථාත් අඩුයි. එතකොට මොකක්ද තියෙන්නේ අපේ මනසේ ගොඩක් පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩන නිසා අපේ සෑහෙන මානසික ඍණාත්මක මානසික තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔයත් එකම දැන් ඔබතුමිය කියන විදිහට යම් කිසි විදිහකට සතුටක් ලබන්න කටයුතු කරන පිරිස ඉන්නවා. ඒක හරි.
නමුත් ඒත් එක්කම ආර්ථිකමය වශයෙන් දුර්වල වෙච්ච දැඩි පීඩාකාරී ආර්ථික මට්ටමක් තියෙන පිරිස් බහුතරයක් ඉන්නවා සමාජයේ. ඒ අයට බලපෑමක් කොහොමද කරන්නේ මේ මානසික? ඒ අයට ඊට වඩා බලපෑම් වැඩි. මොකද ආධ්‍යාත්මික වශයෙන් දියුණුව අඩු නම් ඒක සමස්තයක් වශයෙන් තියෙන දෙයක් නේ අපේ සමාජයේ. ඒත් එක්කම මුදල් ප්‍රශ්න තියෙනවා නම්, පවුලේ අතර ප්‍රශ්න තියෙනවා නම් අර පීඩනය දෙගුණ තෙගුණ වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද රුවන්? ඍණාත්මක මානසික තත්ත්වයක් වෙනවා බොහෝ අයට. සමහර අයට මානසික රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. දැන් සමීක්ෂණයෙන් පෙන්වුම් කළා තියෙනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වගේ දේවල් 120ක් වගේ සමහර රටවල් වැඩිලා තියෙනවා. විෂාදය, කාන්සර් වගේ දේවලුත් වැඩි වෙලා තියෙන බව. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ වසංගත තත්ත්වය නිසා මිනිස්යාට සෑහෙන මානසික බලපෑම් ඇතිලා තියෙන බව. හොඳයි. ඔබතුමාගේ මම විමසන්න කැමතියි සර්වෝදය ව්‍යාපාරය වගේ ව්‍යාපාර ගත්තාම මේ වගේ පිරිස් වල විශාල ශක්තියක් දෙන ව්‍යාපාර මේවා ආයතන මේවා කොහොමද දැන් මේ වගේ තත්වයකින් ගොඩ එන්න අත ඉල්ලන කෙනෙක් ඉන්නවනම් ඒ අයට කායිකමය වශයෙන් හෝ වේවා ආර්ථිකමය වශයෙන් ශක්තියක් වෙන්න හෝ වේවා මානසිකමය වශයෙන් ශක්තියක් වෙන්න කොහොමද මොන වගේ සැලැස්මක්ද මේ සෞඛ්‍ය අංශ මැදිහත්වල ඔබතුමන්ලා වගේ ආයතන මැදිහත්වල මහාචාර්යතුමිය වගේ උදවිය මැදිහත්වල කොහොමද සැලසුම් වෙලා තියෙන්නේ ඉදිරියට? ඔව් රුවන් ඒකේ මම හිතන්නේ අපි හිතන්න ඕන පැතිකඩයන් කීපයක් තියෙනවා. එකක් තමයි අර day to day survival කියන එක. අපේ පැවැත්ම ආහාර ජලය මූලික අවශ්‍යතා සැපිරෙන්නට ඕන. ඒ අවශ්‍යතා එක්ක තමයි අපි බලන්න ඕන එතනින් එහාට කොහොමද ස්ථිරසාර ලෙස ඔවුන්ගේ ජන ජීවිතය ගොඩනගා ගන්න කියලා. නමුත් දැන් මෙතනදී ගැටලුවක් තියෙනවා. දැන් අපි ඔබ මතු කරපු කාරණය මානසික සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම ප්‍රායෝගිකව දැන් මේ රෝගයට ගොදුරු වූ අයට අය පිළිබඳ කිසියම් විදිහක සමාජ පිළිකුලක් ඇති වෙලා තියෙනවා. මම කියනවා ඒක ඇති කරලා තියෙනවා කියලා. ඒක ස්වභාවයෙන්ම ඇතිවුණු දෙයක් නෙවෙයි. ඒකට හේතු තියෙන්නට පුළුවන්. එතකොට මේක අපි ස්ටිග්මා කියලා කියනවා. එහෙම නැත්නම් මේ අපවාදය කියලා සමහරලාට කියනවා. හිලා දැකීම. ඒ රෝගය ආසාදනය වෙච්ච අය, එහෙම නැත්නම් උන්ගේ පවුල් වල අය, ඒ වගේම නිරෝධායනය වෙන පිරිස් මේගොල්ලෝ ගැන මේ තියෙන හැඟීම ලොකු බලපෑමක් කරනවා අර මේ තත්ත්වෙන් ගොඩ එන්න බැරි වෙන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. ඒ මොකද මේ අපි හිතනවා නම් අපි මේ රෝගයට නිරාවරණය වුණයි කියලා අපි ස්වේච්ඡාවෙන් ටෙස්ටිං මේ පරීක්ෂණ වලට යන්න ඕන. ඒ වගේ තැනකට යන්නේ නැතිව මේ අපවාදය කියන එක ස්ථාපිත වෙලා තියෙන නිසා අපිට ඒ පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන්න වෙලා තියෙනවා. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක මේ වෛරස් වසංගතයක්. ඒක කවුරුත් හිතාමතා ඇඟට ගන්න දෙයක් නෙවෙයි කියන කාරණා. ඒ නිසා යම් කිසි කෙනෙක් හෙලා දකිනවා නම් යම් කිසි විදිහකට කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින කෙනෙක් නැත්නම් වෛරසයේ ආසාදනය වෙච්ච කෙනෙක්ව හෙලා දකිනවා නම් ඒක ඔබේ බුද්ධි මට්ටමේ තියෙන ගැටලුවක්. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව ඔබ බුද්ධියෙන් යුක්ත කෙනෙක් නම් ඊට වඩා හොඳට හිතලා බලන්න ඔබට හැකියාවක් තියෙයි කියන මතක් කිරීම අපි කරනවා. බහුතරයක් දෙනා එහෙම කරන්නේ නැහැ. සුළුතරයක් දෙනාගේ මේ අත්නෝමතික සහ දක්නා නුවණක් නැතිකම හේතුවෙන් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. අපිට තව කතා කරන්න තියෙනවා හොඳයි. නමුත් ලැබිලා තියෙන කාලය බොහොම ඉක්මනින් ගත වෙලා ගිහිල්ලා තිබුණා. ඉදිරි කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩ කටයුතු සියල්ලක්ම. එහෙනම් ඉතින් අපි ස්තුතිවන්ත වෙමින් ඔබ දෙපළටම කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යනවා. රැඳී සිටින් හිරු ටීවී සමගින්. මිනිස්කම පෙරදැරිව එක්ව ජයගමු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි. මිනිස්කම පෙරදැරිව එක්ව ජයගමු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි.